සුතමන්තේනි දෙවියන් වහන්සේගේ වචනය ඔබත් එක්ක බෙදා ගන්න කැමැති මේ යහපත් වෙලාවේ විශේෂයෙන්ම මිනිස්යාට මේ කාලේ දෙවියන් වහන්සේ ගැන හොයන්න වෙලාවක් නැතුව ගිහිල්ලා තියෙනවා. දෙවියන් වහන්සේව අවශ්‍යද කියන තැනට සමහර විට මිනිස්යා පත් වෙලා තියෙනවා. ඇයි ඒ? දුහන ජීවිතයක්, දුහන ආර්ථිකයක් එක්ක අපි දුහමින් මේ ගමනේ මේ ජීවිතේ අපි ඉස්සරහට යනවා. හැබැයි බොහෝ වෙලාවට අපිට පේනවා සාර්ථකත්වයේ මිනිස්යන්ට වඩා අසාර්ථකත්වයේ මිනිස්සු තමයි ජීවත් වෙන්නේ. එහෙම නැත්නම් අපිට මුණ ගැහෙන්නේ සහ අපි ඔවුන්ගේ ජීවිතවලට බහැලා පොඩ්ඩක් අහපුවම ඔවුන් කියන්නේ. මොකද්ද මේක හේතුව? ඇයි සාර්ථකත්වය මිනිස්යාට තනියම ලබා ගන්න බැරි? සමහර විට අපිට මුදල් තියෙනවා ඇති, සමහර විට අපිට බලයක් තියෙනවා ඇති, සමහර විට අපිට තවත් මේ ලෞකික ලෝකයේ සමහර ආධිපත්‍යයන් තියෙනවා ඇති. නමුත් බලාගෙන යද්දී අපේ ඇතුළට අපි එබිලා බලද්දී, අපේ ඇතුළට අපි රිංගලා බලද්දී සමහර විට කඩා වැටුණු ස්වභාවයන් තිබෙනවා වෙන්න පුළුවන්. ඒකට ප්‍රධානම හේතුව තමයි අපිට අපේ දෙවියන් වහන්සේ නැතිව මොකුත්ම කරන්න බැරිකම කියන එක තමයි දෙවියන් වහන්සේගේ වචනේ බයිබලයේ අපිට ස්වාමින් වහන්සේ කතා කරන්නේ. අපි කැමති අද දවසේ දෙවියන් වහන්සේගේ වචනය කියවන්න. උත්පත්ති පොතට අපි ඔබ ළඟ බයිබලයක් තියෙනවා නම් එහෙම නැත්නම් ඔබ කියවන විට අහන්න. අපි කියවන්න යනවා උත්පත්ති 6 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදයේ සිට 13 වෙනි පදය දක්වා අපි කියවන්නට යනවා. පොළව දෙවියන් වහන්සේ ඉදිරියේ දූෂ්‍ය වූාය. පොළව බලාත්කාරයෙන් පිරී තිබුණාය. දෙවියන් වහන්සේ පොළව දෙස බැලූසේක. බලව එය දූෂ්‍යව තිබුණාය. මක් නිසාද මාංශමය සියල්ලෝ පොළොවේහි තමන්ගේ මාර්ග දූෂ්‍ය කරගෙන සිටියෝය. දෙවියන් වහන්සේ නොවාට කතා කොට මාංශමය සියල්ලන් කර්ණ කොටගෙන පොළොව බලාත්කාරයෙන් පිරී තිබෙන බැවින් ඔවුන්ගේ අන්තිමය මා ඉදිරියට පැමිණ තිබේ. බලව මම ඔවුන් පොළොව හා සමග විනාශ කරන්නෙමි. දෙවියන් වහන්සේ මිනිස්යාව මැවීමේ අරමුණක් තිබුණා. මම උදෑසනත් කල්පනා කරුවා ඇයි දෙවියන් වහන්සේ මිනිස්යාව මැවුවේ? මොකද්ද ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වුණා වූ මිනිස්යා මැවීමේ උන්වහන්සේගේ හදවතේ තිබිච්ච අදහස කියලා? මම පෙර දවසකත් අපගේ දරුවොත් එක්ක බෙදාගත්තා, සභාවේ දරුවොත් එක්ක බෙදාගත්තා. දවස් 6ක් තිස්සේම උන්වහන්සේ ලස්සන ලෝකයක් නිර්මාණය කරලා ඒක අලංකාර කරන්න අවශ්‍ය කරන සෑම දෙයක්ම උන්වහන්සේ පිළියෙල කරලා ඒක උන්වහන්සේ මවලා උන්වහන්සේ හදලා ඒ හදපු හැම දෙයක් කෙරෙහිම උන්වහන්සේ ඊ타ත්ම අපිට කියනවා ඊ타ත්ම සන්තෝෂ වුණ ඒ සියලු දේ ගැන උන්වහන්සේ සන්තෝෂ වෙලා ඒ මැවිලි අතරේ උතුම්ම මැවිල්ල වන මිනිස්යාව උන්වහන්සේ 6 වෙනි දවසේදී උන්වහන්සේ නිර්මාණය කළා. උන්වහන්සේ නිර්මාණය කරලා උන්වහන්සේ දුටුවා උන්වහන්සේ වගේම කෙනෙක්. ඒක ඔබට තේරෙන භාෂාවෙන් කිව්වොත් මම විශ්වාස කරන ඔබ හැම කෙනෙක්ම අද උදෑසන කණ්ණාඩිය ළඟට යන්නේ නැති. මේ කණ්ණාඩියෙන් ඔබව බලන්නේ නැති. කාවද පෙනුනේ? ඔබවම තමයි නේද? මෙන්න මේ වගේ දෙවියන් වහන්සේ කණ්ණාඩියෙන් බැලුවේ නෑ. දෙවියන් වහන්සේ මිනිස්යා දෙස බලලා උන්වහන්සේ කිව්වා මම වගේම කෙනෙක්, මගේ සමානත්වය ඇති කෙනෙක්. උන්වහන්සේ කිව්වා මගේ පුතා. උන්වහන්සේ එච්චර ආදරයෙන් උන්වහන්සේ ආදම්ව නිර්මාණය කෙරුවා දෙවියන් වහන්සේගේ දරුවනේ. මම උදෑසනේ කල්පනා කරුවා මේ තවමත් අපි ජීවත් වෙන මේ පොළව
ඒ වගේම මේ මිහිතාලේ තිබෙන හැමදේම තවමත් පවතිනවා. නමුත් මිනිස්සයා අපිට පළමුවෙනි මිනිස්සු ගැන කියනවා අවුරුදු 900 ගණන් 800 ගණන් 500 ගණන් ජීවත් වුණා කියලා. නමුත් දැන් මොකද වෙලා තියෙන්නේ? නේ මොකද වෙලා තියෙන්නේ? බයිබලයේ අපිට කියනවා මිනිස්සෙකුගේ දැන් වයස අවුරුදු කීයක්ද? 70යි. ශක්තිය තිබුණොත් තමයි 80. නිරෝගීකම තිබුණොත් 80ක් ජීවත් වෙයි. ඒක තමයි දැන් මේ යුගයේ බලන් යද්දි තවත් ඊටත් වඩා අඩු වෙලා. අපි කන්නේ වහ, උරවන්නේ වහ සහ අපි ජීවත් වෙන මුළු ලෝකයේම වසෙන් සහ නොඑක ආකාර විනාශයන්ගෙන් පොළවත් මිහිකටත් පිරීලා තියෙනවා. මේ සියල්ලට මොකක්ද හේතුවක් උනේ? මෙච්චර ලස්සනට මෙච්චර අනර්ගව සෑදූ මේ ලෝකයට ඇයි එහෙම උනේ කියලා ඔබ චුට්ටක් කල්පනා කරලා බැලුවද? සමහර විට අපිට ඒක කල්පනා කරන්නත් වෙලාවක් නැතුව ඇයි අපේ තියෙන වැඩ හා අපේ තිබෙන කාරණාත් එක්ක. සුදවන්තයනි මතක තබා ගන්න. අපිට සිද්ධ වෙනවා අපේ ජීවිතත් අපි දවසකදී මේ පහුගිය කාලේ අපිට පෙවුණා මේ කොරෝනා වසංගතයත් එක්ක ලක්ෂ මං හිතන්නේ 50කට වැඩි ප්‍රමාණයක් වලලනු ලැබුවා. මේ බොහොම කෙටි කාලයකදී මිහි මතට වලලලා දැම්මා. අඩු වශයෙන් සමහර අයගේ භූමදාන කටයුතු පවුලේ අයටවත් දකින්නවත් ආදාහන කටයුතු සමහර විට ඇස්සුවා විතරයි ඒ ගැන කිසි සිහිවටනයක් ලබා ගන්නවත් බැරුව ගියා. ඔවුන්ගේ ජීවිත ඔවුන් හමාර කරලා මේ පොළොවෙන් සමු අරගෙන. ඇයි මෙහෙම උනේ? ඇයි මෙහෙම වෙන්නේ? දැන් මෙතන ස්වාමීන් වහන්සේ කියනවා පොළව දෙවියන් වහන්සේ ඉස්සරහ අපිට දූෂ්‍ය වුණා, කිලුටු වුණා, අපවිත්‍ර වුණා. පොළව අපවිත්‍ර වුණේ. අර ලංකාව කියනා වගේ මේ වල්නාශක ගහලාද? ඇයි පොළව අපවිත්‍ර වුණේ? තපොඩක් කියපුවම අපිට පේනවා පොළව බලහත්කාරයෙන් පිරී තිබුණා. පොළව කොහොමද බලහත්කාරයෙන් පිරී තිබෙන්නේ? පොළවේ වෙසන මනුෂ්‍යයන්ගේ තිබෙන බලහත්කාර ස්වභාවය නිසා. පොළවේ මනුෂ්‍යයන්ගේ තිබෙන පෞකාර ස්වභාවය නිසා. මෙතන තව පල්ලෙහාට කියද්දි කියනවා දෙවියන් වහන්සේ පොළව දෙස බැලූසේක බලව එය දූෂ්‍යව තිබුණාය. මක්නිසාද මාංශමය වූ සියල්ලෝ. මෙතනින් මේ අදහස් කරන්නේ සත්තු සීපාව හා උරගයෝ ගැන නෙමෙයි මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ මිනිසයා මාංශමය වූ සියල්ලෝ පොළොවේ තමුන්ගේ ජීවිත ගමන තමුන්ගේ මාර්ගය ඔවුන් දූෂ්‍ය කරගෙන කියලා වචනේ ලියා තිබෙනවා. මේ කියන්නේ කොයි කාලයකද දෙවියන් වහන්සේ? ඔබ බයිබලය අධ්‍යයනය කරන කෙනෙක් නම් බයිබලය හොයලා බලලා කියවන කෙනෙක් නම් මතක තබා ගන්න. ආදම්ම මවලා පරම්පරා 10යි ගිහිල්ලා තිබුණේ. හොඳට මතක තබා ගන්න. ආදම්ම මවලා පරම්පරා 10යි ගිහිල්ලා තිබුණේ. කොච්චර කෙටි කාලයක්ද? කොච්චර කෙටි කාලයක්ද? වසර 2000ක් ආසන්නයට තමයි ආදම්ගේ ඉඳලා දැන් ගෙවිලා තිබෙන්නේ. එහෙම නැත්නම් තා පොඩ්ඩක් එහාට මෙහාට වෙච්ච කාලයක්. මේ මිනිස්යන්ගේ ක්‍රියාකලාපය නිසා උන්ගේ බලහත්කාරකමේ ස්වභාවය නැත්නම් ජීවිතයේ තිබිච්ච පෞකාර ස්වභාවය නිසා පොළව සම්පූර්ණයෙන්ම කිලුටු වුණා. පොළව සම්පූර්ණයෙන්ම දූෂ්‍ය වුණා කියලා ලියා තිබෙනවා. ඊට පස්සේ කියන කතාව මම මෙතනදී මේ 13 වෙනි වචනය තෝරගත්තේ සුදවන්තයනි. දෙවියන් වහන්සේ කියනවා ඔවුන්ගේ අන්තිමේ මනුස්ස සංහතියේ අන්තිමේ මගේ ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. දැන් ඕව මම තීරණය කරලා තිබෙනවා විනාශ කරන්න. සමහරට ඔබට හිතන්න පුළුවන් දෙවියන් වහන්සේ හරි අසාධාරණයි. මේ දෙවියන් වහන්සේ හරිම කිසිම තෙතමනයක් නැති කෙනෙක් කියලා සමහරට ඔබ හිතන්න පුළුවන්.
අර දවස් 6ක් මුළුල්ලේම අලංකාර කරලා හදපු ලෝකේ අලංකාරත්වයේ භුක්ති විඳින්න උන්වහන්සේ මවපු මිනිසයා තමාගේම පුතා හැටියට මවුණු ලැබූ මිනිසයා තමාගේම සහකරුවෙක් වගේ තමාගේම ජීවිතයේ පංගුකාරයෙක් වගේ මවුණු ලැබූ මේ පුත්‍රයෙක් වඳු මේ මිනිසයා දෙවියන් වහන්සේ ඉස්සරහ පිට දෙවියන් වහන්සේට අකීකරු වීමේ පාපයේ තිබෙන භයංකාරකම ඔබට මට වැටහෙනවද මම නම් දන්නේ නැහැ සුද්ධවන්තයනි. හුඟක් වෙලාවට මිනිස්සුયો කියනවා හැම ආගමක් තුලින්ම හොඳ දේ කියනවා. හැම ආගමක් තුලින්ම යහපත් දේ උගන්වනවා. හැම ආගමක් තුලින්ම කියන්නේ මිනිස්යාට යහපත්ව ජීවත් වෙන මාර්ගය කියලා කියනවා. බලන් යද්දී ඒක ඇත්තයි. නමුත් මතක තබා ගන්න. හැම ආගමක් තුලම ජීවත් වෙන මිනිස්සුත් පාපයෙන් සහ ජීවිතේ බලහත්කාරයෙන් දෙවියන් වහන්සේ ඉස්සරහ අපිට ශාපයෙන් යුක්තව ඔවුන් ජීවත් වෙනවා. හැබැයි අපිට පුදුම කතාවක් කියනවා. මේ දූෂ්‍ය වෙන මිනිස්යන් අතර දෙවියන් වහන්සේ එක මිනිසෙක්ව දැක්කා. දැන් ඒකෙන් අපිට හැඟෙනවා සුද්ධවන්තේනි යම් මිනිසෙක් දෙවියන් වහන්සේගේ කැමැත්ත කරමින් ජීවත් වෙනවද ඔහු ගැන දෙවියන් වහන්සේ එදත් අදත් හෙටත් උන්වහන්සේ සලකන දෙවියන් වහන්සේ. ආමෙන්. සලකන දෙවියන් වහන්සේ හොඳට මතක තබා ගන්න. උන්වහන්සේ දැක්ක නෝවා කියන මිනිසයා පොඩක් 6 වෙනි පදයේ කියමු සිස්ස 6 වෙනි පරිච්ඡේදයේ සමා වෙන 6 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදයේ. එහෙත් නෝවා ස්වාමින් වහන්සේගෙන් කරුණාව ලැබුවේය. නෝවා ස්වාමින් වහන්සේගෙන් කරුණාව ලැබුවා. ඇයි උඩ පදවල කියනවා ස්වාමින් වහන්සේ මනුෂ්‍යයාගේ දුෂ්ටකම පොළවේ මහත් බව මම පස්වෙනි පදේ කියන්නේ කවර අරමුණත් නිරන්තරයෙන්ම නපුරු තිබෙන බව ස්වාමින් වහන්සේ දුටුවා. කවර අරමුණත් කිසි යහපතක් මිනිසෙක් තුල වාසය කරන්නේ නැත. කිසි යහපතක් නැහැ. කිසි යහපතක් නැහැ. ඒක තමයි ඇත්ත. ඒක තමයි සත්‍යතාවය. ඒක තමයි දෙවියන් වහන්සේ පවසන සත්‍ය. අපේ ආගම කොයි එක උනත් අපි කොයි ඇදහිලි ක්‍රමයේ තුල සිටියත් අපේ ජීවිතය අපේ හුස්ම අයිති දෙවි කෙනෙක් ඉනවා. ඒ තමයි මේ විශ්වයේ මැව්වා වූ දෙවියන් වහන්සේ. උන්වහන්සේ දවසක මිනිසෙක් හැටියට මේ පොළොවේ ඉපදුනා වූ ස්වාමී වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ආමෙන්. උන්වහන්සේ තමයි ඒ මිනිස්සු අතරට ආවා. බැලුවා ස්වර්ගයේ ඉඳලා කොහොම හරි මේ අකීකරු සෙනගව උන්වහන්සේ වෙතට සමීප කරගන්න. බැරුව ගියා. බැරුව ගියා. මේ කීවා වූ මේ දේ මේ 10 වෙනි පරම්පරාවේ මේ කීවා වූ දේ උන්වහන්සේට ඉෂ්ට කරගන්න බැරුව ගිය හින්දා උන්වහන්සේ පරම්පරා 42ක් ගිහිල්ලා සමා වෙන්න පොඩ්ඩක් කැමතියි මම ඔබ මතෙව්ස් සුභාරංචි පොතට ගෙනියන්න පළවෙනි පරිච්ඡේදයට. අපි කියවන්නේ යනවා පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ වල පහ කියමු බලන්න. ආබ්‍රහම්ගේ පුත්‍රයා වන දාවිද්ගේ පුත්‍ර වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පරම්පරාව පොතේ. ඔව් දැන් මෙතන මතෙව්තුමා ලියනවා උන්වහන්සේගේ පරම්පරාව. අයි මේ පරම්පරාව ලිව්වේ? ඒ සමහර විට සමහර කෙනෙකුට කියන්න පුළුවන් උන්වහන්සේ නේ අහසෙන් වැටිච්ච කෙනෙක්ද දන්නේ නැහැ නේද? උන්වහන්සේ කොයි වගේ කෙනෙක්ද දන්නේ නැහැ කියලා. හැබැයි ඔහු ලියනවා ආබ්‍රහම්ගේ පුත්‍රයා දාවිද්ගේ පුත්‍රයා ක්‍රිස්තුස් වහන්සේ ඒ පරම්පරාව පොතයි මම ලියන්නේ කියලා. ඔහු ඒ ගැන විස්තරයක් 17 වෙනි පදේ කියනවා. කියමු සිස් 1:17. මෙසේ ආබ්‍රහම් පටන් දාවිද් දක්වා සියලු පරම්පරා 14ක්ය. දාවිද් පටන් බැබිලෝනියට ගෙන යාමේ දක්වා පරම්පරා 14ක්ය. බැබිලෝනියට ගෙන යාමේ පටන් ක්‍රිස්තුස් වහන්සේ දක්වා පරම්පරා 14ක්ය. පරම්පරා කීයක් කියලාද කියන්නේ? ආබ්‍රහම්ගේ ඉඳලා දාවිද්ට පරම්පරා 14යි. දාවිද්ගේ ඉඳලා බබිලෝනියේ වහල්කමට ගෙන යදී
තවත් 14යි. ඊට පස්සේ බබිලෝනියට ගෙන යාමේ පටන් ක්‍රිස්තුස් වහන්සේ දක්වා පරම්පරා 14යි. කීයක්ද එතකොට? 42යි. ආබ්‍රහම් 20 වෙනි පරම්පරාව. එතකොට කීයක්ද? පොඩක් කල්පනා කරන්න කීයක්ද එතකොට? 62ක්. පරම්පරා 62කට පස්සේ ස්වාමින් වහන්සේ මිනිසෙක් ඇටියට මේ පොළොවට ආවා. ඇයි ආවේ? ඇයි මේ ස්වාමින් වහන්සේ මිනිස්සු අතර ඉපදුනේ? ඇයි ස්වාමින් වහන්සේ මිනිස්සු අතරට ඇවිත් මිනිස්සු වෙනුවෙන් මැරුණේ? දැන් ඉස්සරහට නේ ලෑස්ති වෙනවා නත්තල සමරන්න. නේ දැන් සීත කාලේනේ ඇවිත් තියෙන්නේ. දැන් නත්තල සමරන්න එහෙම මෙහෙන් අවශ්‍ය කරන වටපිටාවක් සමහර විට ලංකාවේදී අපේ ළමා කාලේදී අතුල් වෙලා තියෙනවා. ගවලෙන් හදන්න නේ ලස්සනට නත්තලේ ඒ වටපිටාව පිළියෙල කරන්න. නමුත් ස්වාමීන් වහන්සේ ආවේ ඇයි? ස්වාමීන් වහන්සේ ආවේ ඇයි? ඒක නම් මම ඔබට කියන්නම්. ඊට ඉස්සෙල්ලා මම කැමති නැවතත් ඔබව ගෙනියන්න උත්පත්ති පොතේ මම කියවා කොටස් වලට 6 වෙනි පරිච්ඡේදයේ ස්වාමීන් වහන්සේ පළමෙන් දැක්ක මම කියු හැටියට මිනිස්යාගේ දුෂ්ටකම පොළවේ මහත් බව ඔහුගේ සිතේ කල්පනාවල කවර අරමුණක් නිරන්තරයෙන්ම නපුරව තිබෙන බව ස්වාමීන් වහන්සේ දුටුසේක. සහ ස්වාමීන් වහන්සේ පොළවේ මිනිස්යා සෑදූ බැවින් තැවි තම සිතෙන්ම සෝක වූසේක. කොච්චර ඔබ චුට්ටක්වත් කල්පනා කරලා තියෙනවද? දෙවියන් වහන්සේ ඔබ ගැන ශෝකයෙන් ඉන්නවා නම් මතක තබා ගන්න. දවසක මොනවාද වෙන්න යන්නේ? මොනවාද වෙන්න යන්නේ? සාමාන්‍යයෙන් ඔබගේ ගේ ඉදිරිපිට එමෙතන ඔබගේ ගේ සාලේ අපි කියමුකෝ සතෙක් මැරලා කුණක් තියෙනවා. හිතන්නකෝ මීයක් කියලා. නේ වහලෙන් වැටිලා මී කුණක් තියෙනවා සාලේ. ඔබ මොකද කරන්නේ? මොනවද කරන්නේ? අතින් අල්ලන්නේ නේ සමහර විට පළත්ත ගෙනල්ලා ඕක අරගෙන ගිහිල්ලා නේ ලංකාවේ නම් පළත්තක් නැත්තම් කොළ කැල්ලකින් හරි ඕක අල්ලගෙන ගිහලා මොනවද කරන්නේ? එක්ක අල්ලපු අතර විසි කරනවා. නේ දුඟක් වෙලාට ලංකාවේ පුරුද්ද එකනේ අල්ලපු අතර විසි කරනවා. හැබැයි මොලේ තියෙන මිනිස්සුන් මොනවද කරන්නේ? වලක් කාරලා ඕක වලල්ලා දානවා. ඒකනේ ඇත්ත. දෙවියන් වහන්සේගේ මිනිස්සෙනි. ක්‍රිස්තුස් වහන්සේව මිනිස්සෙක් පිළිගත්තේ නැත්තම් මිනිස්සයා ඉන්නේ දෙවියන් වහන්සේගේ අභියස. මෙන්න මේ මම කිව් හැටියට මොකද්ද? මිනිස්සයා භූමිය මතු පිට සෑදූ බැවින් තමන්ම සිතෙන් ශෝකයට පත් වෙලා ඉන්නවා. උදහසක් තියෙනවා. මිනිස්සයා කෙරෙහි දෙවියන් වහන්සේගේ උදහසක් තියෙනවා. ඒක තමයි ඇත්ත. ඇයි මෙහෙම උනේ කියලා මම කල්පනා කරද්දී දෙවියන් වහන්සේගේ අභියස එක දෙයයි කරන්න කිව්වේ. කීකරුව ජීවත්වයන්. ආමෙන්. කීකරුව ජීවත්වයන්. එක දෙයක් කිව්වා මේ ස්වාමීන් වහන්සේ මිනිස්යාට ප්‍රඥාව දැනගන්න දීලා තමයි මිනිස්යාව උන්වහන්සේ මේ මිහිමත ඔහුව ස්ථාපිත කළේ. සතෙක් නෙමෙයි මිනිස්යා. මතක තබා ගන්න. මිනිස්යා වඳුරගෙන් පැවතෙන්නේ නැහැ. එහෙම අදහසක් එහෙම තිබෙනවා නම් ඔබගේ අභ්‍යන්තරයේ කොහේ හරි ඒක අයින් කරගන්න. වඳුර තවමත් ඉන්නවා. නමුත් කවදාකවත් වඳුරෙක් මිනිස්සෙක් වෙන්නේ නැහැ. නමුත් ඒක අනිත් පැත්ත නම් සමහර විට වෙන්න පුළුවන්. නේද? මිනිස්සෙක් වඳුර විදියට හැසිරෙන්න පුළුවන්. ඒක තමයි ඇත්ත. මිනිස්සු ජීවත් වෙද්දී ඔහුට එක දෙයක් කිව්වා. උප්පත්ති 2:17 පොඩ්ඩක් කියමු සිස්. උප්පත්ති 2:17 සමාවෙන්නේ. ඔව් 2:17. එහෙත් යහපත හා නපුර දැනගැනීමේ ගහෙන් කන්ට එපාය. මක් නිසාද එයින් කෑ දවසෙහි ඒකාන්තයෙන් ඔබ නසින්නෙහියයි කිසේක.
එක දෙයක් කියවා. මේ ප්‍රඥාවන්ත මනුෂ්‍යයා කල්පනා කරලා ජීවත් වෙන්න පුළුවන් මනුෂ්‍යයා අපිට බයිබලයේ කියනවා සත්තුන්ට නම් තිබ්බේ මනුෂ්‍යයා. මේ අලියා මේ අපි හිතමු අපි දැන් නම් දන්නවනේ සතුන්ගේ නම් දන්න මේ හැම සතෙකුගේම නම සතාට දැම්මේ මනුෂ්‍යයා. කල්පනා කරලා බලන්න. මනුෂ්‍යයා කොච්චර ප්‍රඥාවන්තද? පූසා දිහා බලලා අලියා කිව්වෙත් නෑ, අලියා දිහා බලලා පූසා කිව්වෙත් නෑ. එච්චර අනර්ගව ජීවත් වෙන්න පුළුවන් ප්‍රඥාවක් සහ දැනගැන්මක් ඇතුව මේ මවපු මිනිස්යාට ස්වාමීන් වහන්සේ කිව්වා ප්‍රඥාව ඇතුව ජීවත් වෙද්දී මම අකමැති දේ එහෙම නැත්නම් උඹගේ ප්‍රඥාව හා උඹට හොඳ නරක තේරුම් ගන්න උඹට දී තිබෙන බුද්ධිය නිසා උඹ තේරුම් අරගෙන මම අකමැති දේ නුඹ නොකර ජීවත් වෙන්න ඕන. ස්වාමීන් වහන්සේ එච්චරයි මිනිස්යාට කිව්වේ. ඒක පිණිස උන්වහන්සේ උයන මැද්දේ ගස් අතර එක ගහක් පෙන්නලා කිව්වා මේකෙන් කන්න එපා. වර්ධවා තේරුම් ගන්න එපා. අසුද්ධවන්තයනි සහ සෙනගෙනි සමහර අයගේ අදහසක් තියෙනවා ඒක නිකන් වෙන මොකද්ද එකක් කියන්න බැරුව එහෙම කිව්වා කියලා නෑ. ඒක තමයි ඇත්ත. මේ කතාව බයිබලයේ මේක තමයි ඇත්ත. මේ තමයි දෙවියන් වහන්සේ මිනිස්යාට දුන්නු උන්වහන්සේගේ ආඥාව. එකයි දුන්නේ මොකද්ද? මෙතන අපි කිව් හැටියට යහපත හා නපුර දැනගෙන මේ ගහ උඹ දැනගන්න ඕන මං උඹගේ කීකරුකම බලන පිණිස මම වෙන් කරපු යහපත හා නපුර දැනගැනීමේ ගහ කියලා එකට නමක් තිබ්බා. උන්වහන්සේ කිව්වා ඒකෙන් උඹ කාපු දවසේම උඹ ඒකාන්තයෙන්ම උඹ නැහිනවා. දැන් මේ යුගයේත් අපිට පේනවා මිනිස්සු හුඟක් කැමති එපා කියන දේවල් කරන්න තමයි. විශේෂයෙන්ම මේ තරුණ පරම්පරාව. නේද? ප්‍රෝවා කරලා බලන්න. නේ කරලා බලන්න. අපිත් කරලා බලලා තියෙනවා. නේ කරලා බලලා හොඳට පාඩම් විඳගෙන තියෙනවා ජීවිතේ. ඒක තමයි ඇත්ත. මේ අකීකරුකම කරපු දවසේ මේ අකීකරුකමට ඔවුන්ගේ ජීවිතේ නමපු දවසේ ඔහු සහ ඔහුගේ භාර්යාව මේක වෙනස් කරගන්න තිබුණා ශුද්ධවන්තයනි. අන්නවද? වෙනස් කරගන්න තිබුණා. මේක අපි ටිකක් අවධාරණයෙන් කියලා බැලුවොත් අපිට තේරෙනවා දෙවියන් වහන්සේ ඉස්සර අපිට මේක හදාගන්න තිබුණා. කමාවක් ඉල්ලලා දෙවියන් වහන්සේගේ අභියස කැමති වුණේ නැහැ. දෙන්නගෙන් එක්කෙනෙක්වත් දෙවියන් වහන්සේගෙන් කමාව ඉල්ලන්න. මොකද කෙරුවේ? මොකද කෙරුවේ අපිට පේනවා. තුන්වෙනි පරිච්ඡේදය බලද්දී අපිට පේනවා. ඔබ මට දුන්නු ගෑණි තමයි මට ගෙනල්ලා දුන්නේ. නේද? කෙලින්ම කිව්වා ඔබ දුන්නු ගෑණි තමයි මට ගෙනල්ලා දුන්නේ මං කෑවා. ස්වාමීන් වහන්සේ ගෑණි දිහාවට හැරුණා. ගෑණිත් උත්තරයක් දුන්නා. ගෑණි මොනවද කිව්වේ? මං එහෙම කිව්වට මොකද හිතන්නේ පාපේ බයිබලයේ තිබෙන දේ කිව්වේ. 13 වෙනි පදේ 3 වෙනි පරිච්ඡේදයේ දෙවියන් වහන්සේ නුඹ කලේ මොකදයි ස්ත්‍රීට කීසේක එන්න වචනයක් දෙනවා. සර්පයා මාව රැවට්ටුවා. නේ සර්පයා මාව රැවට්ටුවා මං කෑවා. කොච්චර පැහැදිලිද නේද? වැරද්දක් වුණා කියලා සමාව ඉල්ලලා දෙවියන් වහන්සේ ඉස්සර අපිට හදාගන්න තිබිච්ච දෙයක් මේක සුද්ධවන්තයනි මම කල්පනා කරනවා. මගේ අදහස වැරදි නම් දෙවියන් වහන්සේ කියන්නේ නෑ උඹ කියප එක වැරදි මම කොහෙත් මේකට අනුකම්පාවක් කමාවක් දෙන්න අදහසක් තිබුණේ නැහැ කියලා දවසක දෙවියන් වහන්සේ මට කියයි. නමුත් මම විශ්වාස කරනවා දෙවියන් වහන්සේගේ අභියස මිනිස්යාගේ තිබෙන උද්දච්චකම මිනිස්යාගේ තිබිච්ච මොකද්ද කියන්නේ අපි අර බලාත්කාරය කියලා කියන්නේ ඔහු තුල තිබිච්ච මාන්නය
මිනිස්සයා මාන්නෙන් ජීවත් වෙන කෙනෙක් දන්නවද? කැමති නෑ. කැමති නෑ තවත් කෙනෙකුට යටත් වෙන්න. කැමති නෑ තවත් කෙනෙක් ඉස්සරහ පිට නැමෙන්න. කැමති නෑ තමන්ගේ දෙවියන් වහන්සේ ඉස්සරහ පිට නැමෙන්න. ඒ නිසා පාවල දුන්නා. ඔබ දුන්නු ගෑණි මට දුන්නා. ගෑණි කිව්වා සර්පයා මට දුන්නා. එහෙම නැත්නම් යක්ෂයා මට දුන්නා. ස්වාමීන් වහන්සේ පියෙක් හැටියට එදා ඔවුම එළෙව්වා ඒදන් උයනේ. එළෝලා දැම්මා. එළියට එළෝලා ආපහු ඇතුළට එන්න බැරුව යන්න ඒක වටේට උන්වහන්සේ ආවරණයක් ලැබුවා. ශුද්ධවන්තයනි මම කියමින් හිටියේ. උන්වහන්සේ බලාගෙන හිටියා මිනිස්සු දෙස්ස. පරම්පරා 10ක් යනතුරු බලාගෙන හිටියා. එක්කෙනෙකුව හම්බුණා. ඒ අතරතුර ඒනොක් කියන මිනිස්සෙක්ව හම්බුණා. ස්වාමීන් වහන්සේගේ කැමැත්ත කරව මිනිස්සෙක්. ස්වාමීන් වහන්සේ ඔහුගේ ජීවිතයේ තිබිච්ච කැපවීම කොච්චරද කියනවා නම් ඔහු ගැන අපිට කියනවා. ඔහු අවුරුදු 5 වෙනි පරිච්ඡේදය පොඩක් අපි උත්පත්ති පොතේම 18 වෙනි පදේ ඉඳලා පොඩ්ඩක් අපි පල්ලෙහාට කියන්න යනවා. යරෙද් 160 දෑවුරුද්දක් ජීවත් වූ පසු ඔහුට දාව ඒනොක් උපන්නේය. යරෙද් ඒනොක් ඉපද වූ පසු 800 අවුරුද්දක් ජීවත් වුණේය. ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය. යරෙද්ගේ සියලු දවස් 960 දෑවුරුද්දක්ය. ඔහු මෙලේය. ඒනොක් 65 අවුරුද්දක් ජීවත්ව මෙතුසලා ඉපදෙව්වේය. ඒනොක් මෙතුසලා ඉපදෙව් පසු අවුරුදු 300ක් දෙවියන් වහන්සේ සමග හැසිරුණේය. ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය. ඒනොක්ගේ සියලු දවස් 365 අවුරුද්දක්ය. තවද ඒනොක් දෙවියන් වහන්සේ සමග හැසිරුණේය. දෙවියන් වහන්සේ ඔහු ගත් බැවින් ඔහු තවත් නොදක්නා ලද්දේ. මෙන්න මේ වගේ චරිතයක් අපිට කියනවා බයිබලයේ. ඒනොක් කියන මිනිසෙක් ගැන ඔහු 30 කොහොමද කියන්නේ ජීවත්ව 65 අවුරුද්දේ ඔහු විවාහ වුණා. විවාහ වෙලා ඔහුට දරුවෝ අපිට කියනවා ඔහුට දාව පුත්‍රයෝ දූවරු බොහෝසෙන් බිහි වුණා. පරම්පරාව බිහි වුණා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේගේ වචනේ කියනවා අවුරුදු 300ක් දෙවියන් වහන්සේ සමග හැසිරුණේය. අවුරුදු 300ක් දෙවියන් වහන්සේ කියන විදිහට ඔහු ජීවත් වුණා මේ දූෂ්‍ය වෙච්ච පොළවේ දූෂ්‍ය වෙච්ච සෙනඟ අතරේ. ස්වාමීන් වහන්සේ මොනවද කරුවේ? ඔහුව ඔස්සවලා ගත්තා. මතක තබා ගන්න. නොමැරි මේ පොළවෙන් ඔස්සවා ගන්නු ලැබූ මිනිසයා පළවෙනි මිනිසයා ඒනොක්. ආමෙන්. බලාපොරොත්තුවක් දෙන්නම්. ඔබ ක්‍රිස්තුස් වහන්සේ තුල ජීවත් වෙන කෙනෙක් නම් ක්‍රිස්තුස් වහන්සේගේ සභාවේ සෙනගට උන්වහන්සේ කියා තිබෙනවා රහසක්. ඒ තමයි මම දවසක ඊ타ත්ම නුදුරේදී මේ මධ්‍ය අවකාශයට එනවා. මාව අදහගත්තු මාව ජීවිතය තුල ස්වාමින් වහන්සේ කොට පිළිගත්තු මගේ සෙනගව මගේ රාජ්‍යයට කැඳවාගෙන යන්න. ඔවුන්ව මම දවසක මගේ රාජ්‍යයට මම ඔසවලා ගන්නවා. ඔවුන්ගේ ජීවිත මාරු කරලා. ආමෙන්. බලාපොරොත්තුවක් තියෙනවා. ඒ බලාපොරොත්තුව ඇතුව ජීවත් වෙන සෙනගක් කියලා මම විශ්වාස කරනවා ඔබ. ඉක්මනින් යමු. ඉස්සරහට. ඒ මිනිස්යව දැක්කට අනිත් ඔක්කොම තුලින්ම ඒනොක්ගෙන් පස්සේ ඒනොක් ඇවිල්ලා 7 වෙනි පරම්පරාව දූෂ්‍ය වෙලා කිලුටු වෙලා මිනිස්සයා අහු නිසා පොළවත් කිලුටු වෙලා ස්වාමීන් වහන්සේ බලාගෙන හිටියා. 10 වෙනි පරම්පරාවේදී තමයි ස්වාමීන් වහන්සේ නෝවව දැක්කේ. ස්වාමීන් වහන්සේ බැලුවා එන්නම අපවිත්‍රයි එන්නම කිලුටුයි මිනිස්සයා. හොඳම දේ තමයි සාමුලින්ම මනුස්ස සංහතිය විනාශ කරන්න. උන්වහන්සේ තීරණයක් ගත්තා.
තීරණයක් අරගෙන නෝවට කිව්වා නැවක් හදපන්. නැවක් හදපන්. මේ පහුගිය දවසක මේ ලංකාවට මේ ලෝකේ තියෙන විශාලම නැවාවක් කියලා ලොකු ප්‍රචාරයක් දුන්නා මම දැක්ක ප්‍රවෘත්තිවලට. මීට 400ක් දිග මීටර් 100 ගණනක් වගේ පළල ඒ වගේ විශාල උසක් තිබෙන කන්ටේනර් 4000ක් විතර පටවන්න පුළුවන් ලොකු විශාල නැවක් ආවා කියලා කිව්වා. ඒක බොහොම අලංකාරව අපිට පෙන්වුවා ශ්‍රී ලංකාවේ ප්‍රවෘත්තිවලට. දෙවියන් වහන්සේගේ දරුවනි ඔබ දැනගන්න. නෝවගේ නැව ඔහු හැදුවා ස්වාමීන් වහන්සේගේ ක්‍රමයට හා ස්වාමීන් වහන්සේගේ පිළිවෙලට. ඔහු මෙතන හැදුවා අපිට පේනවා මීට 133ක් දිගයි. දැන් මම කල්පනා කරුවා නැවක් දැකලවත් නැති. ඒ වගේ කල්පනාවක් ඇති කරගන්නවත් බැරි යුගයක වැස්සක් දැකලා නැති යුගයක මිනිස්සෙක් කොහොමද මෙච්චර දෙයක් කරන්නේ? බලාගෙන හිටියේ නෑ. අකීකරු මිනිස්යන් අතරේ උසුළු විසුළු කරන මිනිස්යන් අතරේ නෝවා නවක් හැදුවා. මීට 133ක් දිගට, මීට 22ක් පළලට සහ මීට 13ක් උසට. ඔහු මේ අලංකාර නැව හදලා අවුරුදු 100ක් විතර මේ නැව හදලා දෙවියන් වහන්සේගේ අභියස ඔහු බලාගෙන හිටියා. මොනවද දෙවියන් වහන්සේ කරන්න යන්නේ? ගොඩබිම නැවක් හදලා නේ. මිනිස්සු අයලා කියන්නේ මූට නම් පිස්සු නේද? මොනවද මේ කරන්නේ නෝවා? නෝවා සහ නෝවාගේ පුත්‍රයෝ තුන්දෙනෙක් හිටියා. ඔවුන් තාත්තා එක්ක මේ වැඩ කෙරුවා. සහ සමහර විට තවත් අය ඇවිත් උදව් කරන්න ඇති. මේ මිනිස්සයා මේ කරන වැඩේට අපිත් පොඩ්ඩක් සහයෝගයක් දෙමු කියලා. හැබැයි එක දවසක ස්වාමීන් වහන්සේ කිව්වා නෝවා නැගපන් නැමට. කැඳවපන් සත්තුම එන්න යනවා සත්තු. දාපන් සත්තුමත්. උඹ ඇතුල් වෙයන්. බයිබලයේ අපිට කියනවා නෝවා ගිහිල්ලා එළියේ ඉන්න මිනිස්සුන්ට කිව්වා විනාශයක් එන්න යනවා. මහ විනාශයක් එන්න යනවා. ජලගල්මක් එන්න යනවා. දෙවියන් වහන්සේ ලෝකේ විනාශ කරන්න යන්නේ. වරෙල්ලා අවිත් මාත් එක්ක නැවට ගොඩ වෙලා කියලා. මිනිස්සු කල්පනා කෙරුවා. නේ අර කියනවනේ මොලේ ටිකක් අප්සෙට් වගේ නෝවාගේ. මිනිස්සු දකින්න ඇති එහෙම. කවුරුවක්වත් මාවේ නැහැ ශුද්ධවන්තයනි. කවුරුවක්වත් ආවේ නැහැ. නෝවයි නෝවාගේ පවුලේ අයයි විතරයි. පුත්‍රෝ විවාහ වෙලා හිටිය ඔහුගේ භාර්යාවන් 3 දෙනයි නෝවාගේ බිරිඳයි 8 දෙනයි මේකට ගොඩ වුණේ අර ආවව් සත්තුත් එක්ක. ජලගල්ම ආවා. වැස්ස මිනිස්සු කල්පනා කරන්නේ ලස්සන දෙයක් වහිනවා නේ. කවදාකවත් වෙලා තිබුණ නැහැ ඊට පෙර. වහිනවා. වතුර වැටෙද්දී ඔවුන් ප්‍රීති වෙන්නේ අලුත්ම දෙයක්. වැස්ස විතරක් නෙමෙයි උනේ. පොළව යට තියෙන වතුර උල්පත් කැඩුනා. වතුර පොළවෙන් උඩට මතුවෙන්න පටන් ගත්තා. වැස්සට උඩින් සහ පොළවේ උල්පත් බිඳිලා වතුර යටිනුත් පොළවට එක්කහු වෙන්න පටන් ගත්තා. නැව ඉස්සුණා. නැව පොළවෙන් ඉපිලි පාවෙන්න පටන් ගත්තා. මිනිස්සු කෑ ගහන්න ඇති නෝවා නේ. අනේ නෝවා අපිවත් බේරගනින් කියලා. කරන්න දෙයක් නැතුව ගියා. මේ 8 දෙනා විතරක්මයි ඉතුරුනේ දෙවියන් වහන්සේගේ දරුවනේ. මම දැන් ඔබව ගෙන යන අලුත් කිව්සු මේ කතාව ක්‍රිස්තුස් වහන්සේ කිව්වා. නමුත් මම ඔබට කියන්න කැමතියි. මේ අකීකරුකම කියන්නේ මොකද්ද? මේ දෙවියන් වහන්සේට විරුද්ධව ක්‍රියා කළා කියන්නේ මොකද්ද කියලා අපි යටින් මේ ගැන තව පොඩ්ඩක් ගැඹුරින් කල්පනා කරුවොත් අපිට පේනවා
දෙවියන් වහන්සේට විරුද්ධව පළමුවෙනි යොහාන් මම කැමති සිස්ටර් වචනයකට ඔබව යොමු කරවන්න සිස්ටර් කියන්න 1 යොහාන් 3 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදයේ වගේ පව් කරන සෑම දෙන නොපනත්කමද කරති. පාපේ නම් නොපනත්කමය. පව් දුරු කරන පිණිස උන්වහන්සේ ප්‍රකාශ කරනු ලැබූ බව නුඹලා දනුහුය. කිසි පාපයක්ද උන්වහන්සේ තුල නැත. ආයසරක් කිමුද? පව් කරන සෑම දෙනම නොපනත්කමද කරති. පාපේ නම් නොපනත්කමය. පව් දුරු කරන පිණිස උන්වහන්සේ ප්‍රකාශ කරනු ලැබ 4 වෙනි පදය. පව් කරන සෑම දෙන නොපනත්කම කරති. පාපය නම් නොපනත්කමය. මම කල්පනා කෙරුවා අද උදෑසනත් මොකද්ද නොපනත්කම කියන්නේ? අපිට කියන්න පුළුවන් පනත් කඩ කිරීම තමයි කියලා. ඒක තේරෙන භාෂාවකින් මම කල්පනා කරද්දී ඒක ප්‍රභාකරන් වගේ නේ ප්‍රභාකරන් වගේ ක්‍රියාවලියක් තමයි ඒකේ ඇතුලේ දෙවියන් වහන්සේ දකින්නේ. ප්‍රභාකරන් නේද? ඔබ දන්නවනේ ප්‍රභාකරන් ලංකාවේ කොච්චර භයානක තත්වයක ක්‍රියාවලියක් ඔහු කෙරුවද? අවුරුදු 30ක් මුළුල්ලේ විශාල යුද්ධයක්. සමහර විට පිටින් බලලා අපිට කියන්න පුළුවන් ඒක සාධාරණයි කියලා සාධාරණ හේතු තියෙන්න පුළුවන්. නමුත් මතක තබා ගන්න ඒක ත්‍රස්තවාදය. ඒක තමයි ඇත්ත. මේ නොපනත්කම කියලා කියන්නේ බයිබලයේ අපි අපේ දෙවියන් වහන්සේට විරුද්ධව කැරලි ගහන ස්වභාවය. අපේ පළමුවෙනි තාත්තා සහ අම්මා කිව්වනේ ඔබ දුන්නු ගෑණි මට දුන්න මං කෑවා. ගෑනු කෙනෙක් වෝ යක්ෂයා මට දුන්න මං කෑවා කියලා. මේ එදා පටන් ගත්තු මේ අකීකරුකමේ ශාපය පාපය අපේ ජීවිත ශාපයේ මුලක් බවට පත් වෙලා තියෙනවා. ශාපය උපදවන මිනිස්යෝ බවට අපි පත් වෙලා තියෙනවා. බයිබලයේ අපිට කියනවා මිනිස්යා පව් මෝලක් කොහොමද ඒකට කියන්නේ? පාපය නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක්. පාපය තමයි ඔහුගේ ජීවිතයෙන් එළියට එන්නේ. ඒ නිසා තමයි ඒක එදාට වැඩිය අද අපි වෙලපහමේ කියපු වචනවල කිව්වා අපේ සහෝදරි කිව්වා අවුරුදු 800ක් ජීවත් වුණා 900ක් ජීවත් වුණා කියලා යම් කාල ගණනක දැන් එහෙම ජීවත් වෙන්න දෙයක් නැහැ. මට එක සහෝදරයෙක් ඊයේ කියනවා මට වඩා බාල අය අපේ තාත්තා වගේ සමහර අය. ඇයි බීලා විනාශ වෙලා. කල්පනා කරලා බලන්න ඉස්සර මිනිස්සු මත්පැන් ටිකක් බීවා, බීඩියක් සිගරට් එකක් සුරුට්ටුවක් බීවා. දැන් අද කොහොමද බොන්නේ? අදත් එහෙම බොන මිනිස්සු දෙන්නේ. බොන මිනිස්සු ඇති ගමේ ඈත ගොඩේ නේද? නමුත් අපි මේ රටවල් ගැන පොඩක් කල්පනා කරලා බලුවොත් මේ දේශවල ඉන්න අපේ මිනිස්සු ගැන කල්පනා කරුවොත් කොහොමද? කුඩු සමහර විට නැතුව බෑ. නේ අබින් ගංජා කියයි මොනවාද ඉන්දියාවෙන් ගෙන ඔය තවත් මොකද්ද ජාතියක් කියන මෙව්ව නැතුව බෑ දැන් මිනිස්සුන්ට. ලංකාවට පේනනේ ගේන ප්‍රමාණයන් බලපුවාම පිටිවලට වඩා නේද? පිටිවලට වඩා ගේනවා කුඩු. ඇයි මේ වගේ එන්නේ? උයලා කණ්ඩද? මෙච්චර ඉල්ලුමක් ඇයි? එච්චර ඉල්ලුමක් නෙමෙයි තවමත් ඉල්ලුමට සපයන්න බැරුව ගිහිල්ලා තියෙනවා. ඒක තමයි ඇත්ත. ඒක තමයි ඇත්ත. දෙවියන් වහන්සේගේ දරුවනි මේ නෝවගේ ජලගැල්ම ගැන ස්වාමීන් වහන්සේ කතා කළා. මම ඉක්මනින් ඉවර කරන්නම්. අපි යමු ලූක් සුභාරංචි පොතට. මම ඉක්මනින් අවසන් කරන්නම්. ලූක් 17 වෙනි පරිච්ඡේදයට අපි ඒක කියන්න යනවා. ඉඳලා පොඩ්ඩක් පල්ලෙහාට කියන්න යනවා. තවද නෝවාගේ දවස්වලදී වූවක් මෙන්ම මනුෂ්‍ය පුත්‍රයාගේ දවස්වලදීත් වන්නේය. නෝවා නැවට ඇතුළු දවස දක්වා මනුෂ්‍යෝ කමින් බුමින් සරණ පාවා ගනිමින් සරණ පාවා දෙමින් සිටියෝය.
ජලගැල්ම පැමිණ ඔවුන් සියල්ලන්ම විනාශ කළේය. ස්වාමීන් වහන්සේගේ මේ පොළොව හිටි කාලයේදී උන්වහන්සේ හිටිය මිනිස්සෙන්ට කතා කෙරුවා. කතා කරලා කිව්වා 24 වෙනි පදේ පොඩ්ඩක් කියමු සිස්ටර්. මක් නිසාද ආකාශයේ එක් දිසාවකින් නික්මෙන විදුලිය ආකාශයේ අනෙක් දිසාව දක්වා බැබලෙන්නාක් මෙන් මනුෂ්‍ය පුත්‍රයා තමන් දවසේදී එන්නේ වන්නේ. ක්‍රිස්තුස් වහන්සේ එන්නේ යන දවසේ ස්වාමීන් වහන්සේ කිව්වා මේක සමහර විට උඩින් කියවද්දී ඔබට තේරෙන්නේ නැතු වෙයි. ස්වාමීන් වහන්සේ කිව්වා මං එන දවසේදී කොයි වගේද වෙන්න යන්නේ? වැසි දවසක කොහොමද උඹලා දැකලා තිබෙනවද? ස්වාමීන් වහන්සේ ආවා විදුලිය කොටද්දී උඹ දැකලා තියෙනවද? ඒ ඉර කොහොමද ඒ විදුලියේ ඉර ගමන් කරන්නේ? එක පැත්තකින් පටන් අරගෙන අනිත් පැත්ත දක්වා ඒක යන කොච්චර ඉක්මනින් ක්ෂණයකින් යනවද? ස්වාමීන් වහන්සේ කිව්වා ආකාශයේ එක් දිශාවකින් නික්මෙන විදුලිය ආකාශයේ අනික් දිශාව දක්වා බැබලෙන්නක් මෙන් මනුෂ්‍ය පුත්‍රයාගේ දවසේ එහෙම වෙන්න යනවා. ආමෙන්. එහෙම වෙන්න යනවා. ඒ දවස විස්තර කරන්න ස්වාමීන් වහන්සේ මතක් කරනවා. අපි මෙතන කීවා නොවාගේ දවස්වලදී වූවක් මෙන් නොවාගේ දවසේ වුණා වගේ මනුෂ්‍ය පුත්‍රයාගේ දවස්වලදීත් වන්නේය. නොවා නැවට ඇතුළු දවස දක්වා මිනිස්සු කමින් බොමින් සරණ පාවා ගනිමින් සරණ පාවා දෙමින් සිටියෝය. නේ ඔවුන්ගේ ජීවිත රටාව පෙරලෙස ඔවුන් කරගෙන ගියා. අදත් එහෙම තමයි. මම ඒකයි කිව්වේ දෙවියන් වහන්සේ හොයන්න මිනිස්සුන්ට වෙලාවක් නැහැ. සමහර විට සවාහවේම ආයතත් වෙලාවක් නැහැ. මතක තබා ගන්න. ඔබ ජීවත් වෙන්නේ අස්තිර ලෝකයක අස්තිර පැවැත්මක් ඇති කෙනෙකු හැටියටයි ඔබත් මමත් ජීවත් වෙන්නේ. අපි කොච්චර මේ පොළොවේ අපේ ජීවිතයට අපි කැමති දේවල් අපි එක්කහු කරගත්තත් අපිට කිසිම දෙයකින් තෘප්තියක් නැහැ. හොඳට මතක තබා ගන්න. ජීවිතේ කිසිම දෙයකින් මිනිසෙකුට තෘප්තියක් නැහැ දෙවියන් වහන්සේ නැතුව. ආමෙන්. ක්‍රිස්තුස් වහන්සේ ඉන්නවා නම් ඔහුගේ ජීවිතය ඔහු තෘප්තිමත් වෙයි. නැත්නම් ඔහු හැමදාම අපෘප්තිමත් මිනිසෙක් හැටියට තමයි ජීවත් වෙන්නේ. මෙතනදී ස්වාමීන් වහන්සේ මතක් කරනවා නොවා ගිහිලා කෑ ගැහුවා ඇත්තයි. භයානක විපත්තියක් එන්න යනවා කියලා කවුරුත් පිළිගත්තේවත් ඇව්වේවත් ගණන් ගත්තේවත් නැහැ. හැබැයි ස්වාමීන් වහන්සේ කිව්වා මිනිස්සු මෙතන අපි කිව් හැටියට කමින් බොමින් සරණ පාවා ගනිමින් සරණ පාවා දෙමින් සිටියෝය. ජලගැල්ම පැමිණ ඔවුන් සියල්ලම විනාශ කළේය. සුරංගනා කතාවක් එහෙම නෙමෙයි. නේ. මේ ළඟදී කියන්නේ දැන් වසර ගණනාවකට ඉස්සර සොයාගත්තා. මේ නැව මේ අපිට නුදුරු රටක තියෙනවා කියලා. කොහෙද? කවටද මතක තියෙන්නේ? තුර්කියේ තියෙනවා කියලා හොයාගත්තා. සුද්ධමන්තේලි මේ නෝවගේ නැව. ඒ කියන්නේ නැවක් විදියට නෙමෙයි ඒකේ නටබුන් සොයාගනු ලැබුවා. තවත් පොඩ්ඩක් පල්ලෙහාට කියමු සිස්ටර් එතනින්. ලොත්ගේ දවස්වලදීත් එසේම වූයේය. ඔහු කමින් බොමින් මිලයට ගනිමින් විකුණමින් වවමින් ගොඩනගමින් සිටියෝය. නමුත් ලොත් සොදොම්හි සිට පිටත්ව ගිය දවසේ අහසෙන් ගිනි සහ ගෙන්දගම් වැස සියල්ලන් විනාශ කළේය. තව එකක් කිව්වා. උන්වහන්සේ මේ කිව්වේ කොහේ ඉඳන්ද? ඊශ්‍රායලයේ. ඊශ්‍රායලයේ ඉඳගෙන උන්වහන්සේ මේවා කිව්වා. ඔවුන් දැනගෙන හිටියා මේ කියන දේවල්. මොකද අපේ මුතුන් මිත්තෝ ගැන මේ කියන්නේ. නොවා ගැන කියන්නේ ඊට පස්සේ කා ගැනද කියන්නේ? ලොත් ගැන. ඔබ දැනගන්න අදටත් අපි අහලා තියෙනවා මල මුහුදක් ගැන නේද? මල මුහුදක් ගැන අහලා තියෙනවනේ. මේ මල මුහුදේ බිහිවීම තමයි මේ අපි මෙතන කීවා වූ ලොත්ගේ දවස්වල සිදු වුණා වූ විනාශයේ එක පැතිකඩක් තමයි එව්වා. එව්වා කියලා තියෙන්නේ ඇයි? මිනිස්සු ගිහිල්ලා ඕකේ බොහොම කැමැත්තෙන් ඕකට බහිනවා. ඕක යට යන්නේ අධික ලුණු සහිත තට්ටුවක තමයි ඔය ලෝකේ පහළම ස්ථානයක මල මුහුද පිහිටලා තියෙනවා. හොඳම ලස්සනම ස්ථානයක් අපිට පේනවා.
ඒ ස්ථානයේ වේලපහ බයිබලයේ අපිට කියනවා ලොත්ගේ සහෝදරගේ පුතා තෝරගත්තා වූ ස්ථානය සමාවෙන්න ආබ්‍රහම්ගේ සහෝදරගේ පුත්‍රයා ලොත් තෝරගත්තා වූ ස්ථානය ඒකට නම් අපිට කියනවා සොදොම සහ ගොමොරාව කියලා. ලොත් තමයි ඒක දැක්කේ හොඳම හරිය ජීවත් වෙන්න හොඳම ස්ථානය කියලා ඔහු දැකලා ඔහු ස්ථානය තෝරගත්තා. නමුත් සොදොම සහ ගොමොරාවේ විනාශය ඒකට ප්‍රධානම හේතුව තමයි මතක තබා ගන්න සමලිංගික සේවනය. පුරුෂයෝ විවාහ වෙලා ස්ත්‍රීන් විවාහ වෙලා ඔවුන් අතරේ ඉතාමත්ම පහත් විදිහට ඔවුන් ඒ යුගයේ ජීවත් වුණා. දැන් අද කොහොමද? අද ඒවා සමාජගත කරලා ඒවට අවශ්‍ය කරන නීති සම්පාදනය කරලා ලෝකේ පුරාම ඒවට අවසර දෙමින් ඉන්නවා. ඔබ දන්නවද? දන්නේ නැහැ. ලංකාවෙත් ඒ නීතිය ගෙනාවා. මම දන්නේ ඔබ කී දෙනෙක් දන්නවද කියලා. හැබැයි තාම මේක සම්මත වුණේ නැහැ. ඉස්සරහට සම්මත වෙයි. ඔන්න අවස්ථාවක් තියෙනවා ලංකාවෙත් නේද? එවැනි විවාහයන්ට යන්න. නැද්ද විකල්පයක් ශුද්ධවන්තේනි? තව පොඩ්ඩක් අපි පල්ලෙහාට ගියමුකෝ. මනුෂ්‍ය පුත්‍රයා ප්‍රකාශ වන දවසේදීත් ඒ ආකාරයෙන්ම වන්නේය. ඒ දවසේ ගේ උඩ සිටින්නා ගේ ඇති සිස්ටර් අපි මනුෂ්‍ය පුත්‍රයාගේ කොහොමද කිව්වේ සිස්ටර්? මනුෂ්‍ය පුත්‍රයා ප්‍රකාශ වන දවසෙත් ඒ ආකාරයෙන්ම වෙන්න යනවා. ක්‍රිස්තුස් වහන්සේ එන දවසෙත් ඒ ආකාරයෙන්ම වෙන්න යනවා. සොදොම ගොමොරාව විනාශ වුණේ කොහොමද? නොවගේ ජලගල්මේදී විනාශ වුණේ කොහොමද? ඒ වගේ මතක තබා ගන්න. නොවගෙන් පස්සේ නැවත වාරයක් මිනිස්සු බිහි වුණා. සොදොම සහ ගොමොරාව ඒ පළාත විතරයි විනාශ වුණේ. මිනිස්සු ජීවත් වුණා. නමුත් මේ අන්තිම අවස්ථාවේ ක්‍රිස්තුස් වහන්සේගේ නැවත පැමිණීමෙන් පස්සේ අපිට කියනවා මුළු පොළව ගින්නෙන් දාලා යනවා. විනාශ වෙන්න යනවා. මේවා සුරංගනා කතා හෝ මේවා මිනිස්සුන්ව බය ගන්නන්ට කියන කතා නෙවෙයි. මේ ඇත්ත සත්‍යතාවයක් වෙන්න තිබෙන දෙයක්. දෙවියන් වහන්සේගේ වචනය තුල ක්‍රිස්තුස් වහන්සේ ප්‍රථමයෙන් මිනිස්යන්ට ප්‍රකාශ කරලා තියෙනවා. මේ පෞකාර මිනිසයා, මේ සාපේ මිනිසයා මිදෙන්න ක්‍රමයක් හොයමින් නොඑක් ආකාර ක්‍රියාවල් වලට යොමු වෙලා තියෙනවා. අපිට පේනවා මිනිස්සු දෙවියන්ම හොයාගෙන නොඑක් තැන්වලට යනවා. නොඑක් පුද පූජා හා නොඑක් ආකාර දේවල් කරලා බාරහාර වෙලා ඔවුන්ගේ අභ්‍යන්තරයේ තිබෙන අර හිස්කම වහගන්න සහ පෞකාර ස්වභාවය නැති කරගන්න ක්‍රියා කරනවා. නමුත් බැරි වෙලා තියෙනවා. එකම එක විකල්පයක් දෙවියන් වහන්සේ දුන්නා. එකම එක විකල්පයක්. ඒ තමයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ආමෙන්. උන්වහන්සේ විතරක්මයි. මම මේ වෙලාවේ උන්වහන්සේගේ ප්‍රේමය ගැන නෙමෙයි ඔබට කියන්න යන්නේ. උන්වහන්සේ දවසකදී ආපුවම මේ පොළව විනාශ වෙන්න යනවා. හැබැයි එන දවසට ප්‍රථමයෙන් ඔබගේ ජීවිතේ, මගේ ජීවිතේ හරි හැරීමක් දෙවියන් වහන්සේ වෙතට හරි නැමීමක් ජීවිතේ උන්වහන්සේ වෙතට අපි යොමු කෙරුවොත් අපේ ජීවිතයේ බලාපොරොත්තුවක් ඇති ජීවිතයක් බවට දෙවියන් වහන්සේ මාරු කරයි සහ උන්වහන්සේ අපිට උදව් කරයි. එසේ නැතුව ගියොත් ශුද්ධවන්තයනි අපි දවසකදී බලාපොරොත්තුවක් නැත්තවුන් අතරේ විනාශ වෙන මිනිස්යන් අතරේ එදාට කෑ ගහන්න හම්බෙන්නේ නැහැ. එදාට අපිට කමා කරන්න කියලා කෑ ගහන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. දැන් මේ ඔක්කොම කියන්න අවස්ථාව මේ පොළවේ දෙපයින් හිටගෙන ඉද්දී උන්වහන්සේ අවස්ථාවක් දීලා තියෙනවා. මලයින් පස්සේ මෙවුව වෙනස් කරන්නත් බෑ ශුද්ධවන්තයනි. අපි අපේ දෙවියන් වහන්සේගේ පිළිවෙල හා ක්‍රමය අපේ ජීවිතේ අපි උවමනාවෙන් සොයමු සහ උවමනාවෙන් කරමු. එවිට උන්වහන්සේ
හොරෙකුමෙන් පැමිණෙන දවසේ විදුලිය වගේ එන දවසේ අපිට පුළුවන් වෙයි උන්වහන්සේගේ අභියසේ උන්වහන්සේව මුණ ගැහෙන දරුවන් අතරේ බලාපොරොත්තු වේ ජීවනයට ඇතුල් වෙන්න. ආමෙන්. අපි නැගිටිමු. අපි නැගිටලා එක තත්පර කීපයක් ඔබගේ අභ්‍යන්තරය ගැන පොඩක් හැරිලා බලන්න. ඔබගේ අභ්‍යන්තරය ගැන කල්පනා කරලා බලන්න. මේ ඉහළට ගන්න පහතට හෙළන හුස්ම අපිට කොච්චර සමීපද? නමුත් දවසකදී මේ හුස්ම ඇතුළට යන්නටත් පහළට හෙලන්නටත් බැරි මල ස්වභාවයකට ඔබත් මමත් පත් වෙන්න යනවා. හැබැයි ඊට ප්‍රථම අපි අදාහගත්තා වූ අපේ ස්වාමීන් වහන්සේ තුල එහෙම නැත්නම් අපි තවමත් දන්නේ නැති අපේ ස්වාමී වූ ක්‍රිස්තුස් වහන්සේ තුල අපිට තිබෙන ගැලවීම ගැන අපි උවමනාවෙන් සොයමු. අපි ඒක ලබා ගත්තා වූ කෙනෙක් නම් අපි උවමනාවෙන් අපේ ස්වාමීන් වහන්සේ තුල උන්වහන්සේට කීකරුව සහ අවනතව අපේ ජීවිත අපි ඉදිරියට ගෙන යමු. මේ පිණිස අද දවසේ අපි එකිනෙකාගේ ජීවිත ස්වාමීන් වහන්සේම පිළියෙල කරන සේක්වා. ස්වාමිනේ අපි ඔබ වහන්සේට ස්තුති කියනවා. මේ වචන හුළඟට යන්ට ඉඩ නැරිය මැනව. මේ කතා කළා වූ වචනවල තිබෙන ඔබ වහන්සේගේ පණිවුඩය තේරුම් ගන්න අපි හැම කෙනෙකුටම ස්වාමිනේ ඔබ උදව් කරන සේක්වා. තවත් කෙනෙක් දෙසට ඇඟිල්ල දික් කරන්නට නොව තවත් කෙනෙකුව වරදට පත් කරන්නට නොව මට මං ගැන මගේ ජීවිතයේ අභ්‍යන්තරය ගැන සොයා බලන්නට අවස්ථාවක් අපි එකිනෙකාට ඔබ වහන්සේ ලබා දුන මැනව. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම නාමයෙන්. ආමෙන්. ආමෙන්.